පවතින තත්ත්වයක් එක්කලා අපිට අධ්‍යාපනය කියන දේ අපෙන් ඈත් වෙන්න ඉඩ නොදී කොහොම හරි අපි මේකත් එක ඉන්න ඕනි. ඒකට හොඳම විදිහ කියලා මම හිතනවා. මොකද අපි වෙතර සිගනල් ප්‍රශ්නක් තියෙනවා. ඔයාලා පුළුවන් විදිහට මේක ඩවුන්ලෝඩ් කරගෙන එක බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. හරි, මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන පාඩමට යමු. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණියේ සංඛ්‍යා ව්‍යාප්ති කියන පාඩම ගැන. මේකෙදී අපි ඉගෙන ගන්න සංඛ්‍යා ව්‍යාප්තියක කොහොමද මධ්‍යයන්නේ ගන්න කියන එක තමයි මෙතනදී කතා කරන්නේ. හරි, අපි එහෙනම් ළමයි පාඩමට යමු. හරි, එහෙනම් මුලින්ම කතා කරමු මොකද්ද මේ සංඛ්‍යා ව්‍යාප්තියක් කියන්නේ කියලා. සංඛ්‍යා ව්‍යාප්තියක් කියලා කියන්නේ ළමයි යම් පිළිවෙලකට ගලාගෙන ගිය ඉලක්කම් සමූහයක් තමයි මෙතනදී කියන්නේ. හරි, මේක ඔයගොල්ලෝ පුංචි කාලේ ඉතින් 9 පන්තියේදී මේක ගැන කතා කරලා තියෙනවා. හරි, අපි බලමු මෙතනදී පරාසයක් කියන්නේ මොකක්ද කියලා. මේ සංඛ්‍යා ව්‍යාප්තියෙන් ද ඉලක්කම් සමූහයක් එක පිළිවෙලට ගලාගෙන ගිහිල්ලානේ. අන්නේ ඉලක්කම් සමූහේ කොච්චර දුරකට පැතිරලාද කියන එක තමයි පරාසයෙන් කියන්නේ. බලමු මොකද්ද මේ කියන්නේ කියලා. මෙම දත්තවල වැඩිම අගය, මේ දත්තවල වැඩිම අගය වෙන්නේ 9. වන අතර අඩුම අගය වෙන්නේ 2. දත් සමූහය බලවම විශාලම අගය වෙන්නේ 9. අඩුම අගය මේ පොඩි ඉලක්කම් ටිකක් තියෙන්නේ. මේකේ විශාලම ඉලක්කම් වෙන්නේ 9. කුඩාම ඉලක්කම් වෙන්නේ 2. එතකොට දත්තවල වැඩිම අගයෙන් අඩුම අගය අඩු කළාට පස්සේ ලැබෙන අගයට තමයි මොකක් කියලා කියන්නේ? පරාසය කියලා කියන්නේ. කුඩාම අගය වෙන්නේ 2, විශාල අගය වෙන්නේ 9. එතකොට පරාසය කියන්නේ විශාල එකෙන් කුඩා එක අඩු කරාම ලැබෙන අගය. ඒක 7. එතකොට සංඛ්‍යා ව්‍යාප්තියක පරාසය කියලා කියන්නේ විශාල එකෙන් කුඩා එක අඩු කරාට පස්සේ ලැබෙන අගය. ඒක තමයි පරාසය කියලා කියන්නේ. හරි. සංඛ්‍යා ව්‍යාප්තියක් ගත්තම පන්ති ප්‍රාන්තරයක් කියන්නේ මොකක්ද කියලා එකක් දැනගන්න ඕනේ. පන්ති ප්‍රාන්තරයක් කියලා කියන්නේ අර මං කියන සංඛ්‍යා ව්‍යාප්තියක් යම් පරතරයක් සහිතව කාණ්ඩ වලට වෙන් කිරීම තමයි පන්ති ප්‍රාන්තරයක් කියලා කියන්නේ. මම මේ දලා අදහසක් මේ දෙන්නේ. එතකොට මේ දෙක අතර පරතරයට දැන් මේ 8යි 16යි අතර පරතරයට නැත්නම් මේ දෙක අතර තියෙන පරතරයට පන්ති ප්‍රාන්තරයක තියෙන පරතරයට කියනවා තරම කියලා. පන්ති ප්‍රාන්තරයක තරම කියලා කියනවා. පන්ති ප්‍රාන්තරයක් කියලා කියන්නේ අර සංඛ්‍යා ව්‍යාප්තිය යම් යම් කාණ්ඩ වලට සමාන කොටස් වලට වෙන් කරලා තියෙනවා. මෙන්න මේක තමයි පන්ති ප්‍රාන්තරයක් කියලා කියන්නේ. අපි දැනගන්න ඕනේ මේ පන්ති ප්‍රාන්තරවල මේ එකක් පන්ති ප්‍රාන්තරයක් කියලා කියනවා. අපි දැනගන්න ඕනේ මෙන්න මේක. හරි. අපි මෙතනදී පන්ති ප්‍රාන්තරය දැනගන්න ඕනේ මේ වැඩිම වාර ගණන. ඔයා දන්නවා සංඛ්‍යා ව්‍යාප්තියක වැඩිම වාර ගණනක්. සංඛ්‍යා ව්‍යාප්තියක වැඩිම වාර ගණනක් යෙදෙන ඉලක්කම තමයි මාතය කියලා කියන්නේ. මේ සංඛ්‍යා ව්‍යාප්තියක මේ පන්ති ප්‍රාන්තර සහිත සංඛ්‍යා ව්‍යාප්තියකත් දැන් මෙතනදී මේ කියන්නේ 8ත් 8 සිට 10 දක්වා තියෙන 8 සිට 16 දක්වා 3ක් තියෙනවා. 17 ඉඳන් 25 වෙනකන් 7ක් තියෙනවා. 26 ඉඳන් 34 වෙනකන් 4ක් තියෙනවා. දැන් මේ බලන්න 35 ඉඳන් 43 වෙනකන් 8ක් තියෙනවා. කොහොම යන ආදි වශයෙන් තමයි මේ තියෙන්නේ. එතකොට මේ මාත පන්තියක් කියලා කියන එකක් දැනගන්න ඕනේ. මාත පන්තිය ඉස්සෙල්ලා කතා කරේ මාතය. නමුත් මෙතන පන්ති ප්‍රාන්තර තියෙන නිසා මේකෙදි කතා කරන්නේ මාත පන්තිය. මාත පන්තිය කියලා කියන්නේ වැඩිම වාර ගණනක් නැත්නම් වැඩිම සංඛ්‍යාතයක් පවතින පන්ති ප්‍රාන්තරය. එතකොට වැඩිම සංඛ්‍යාතයක් පවතින විවරණ සංඛ්‍යාතය. ඒ කියන්නේ මේ සංඛ්‍යාතයේ වැඩිම වාර ගණනක් තියෙන්නේ 35යි 43යි අතර. එතකොට මාත පන්තිය වෙන්නේ මේකේ නම් 35යි 43යි අතර. ගොඩාක් මේක සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ අහන ප්‍රධානම එකක් මාත පන්තිය ලියන්න කියලා. ඒතර මාත පන්තියක් විදිහට ලියන්නේ කොහොමද? මේ මන් දීපු උදාහරණේ නම් මේ මන් දීපු උදාහරණ නම් මාත පන්තිය වෙන්නේ 35ත් 43ත් අතර අගය කියන එක. හරි. මෙතනදී කතා කරන තව දෙයක් පන්ති ප්‍රාන්තරයක මධ්‍ය අගය. මේ එක පන්ති ප්‍රාන්තරයක මැද අගය.
මේ පන්ති ප්‍රාන්තරයේ මධ්‍ය අගය. මේ පන්ති ප්‍රාන්තරයේ මධ්‍ය අගය. මොකක් හරි පන්ති ප්‍රාන්තරයක මධ්‍ය අගය කියන්නේ පන්ති ප්‍රාන්තරයක මධ්‍ය අගය. මධ්‍යයේ තියෙන. දැන් මේ පන්ති ප්‍රාන්තරයක මධ්‍යයේ තියෙන මොකක්ද කියන්නේ මැද තියෙන එකනේ. සරලම අදහස මැද තියෙන්නේ. ඒතකොට මේ පද දෙක මැද මේ පන්ති ප්‍රාන්තරයේ මැද තියෙන ඉලක්කම මොකක්ද? මේ පන්ති ප්‍රාන්තරය අතර තියෙන මැද තියෙන ඉලක්කම මොකක්ද? අන්න ඒක තමයි මධ්‍ය අගය කියලා කියන්නේ. යම් පන්ති ප්‍රාන්තරයක මධ්‍ය අගය කියලා කියන්නේ මේ පන්ති ප්‍රාන්තරයේ තියෙන මැද ඉලක්කම. දැන් මේ දෙක අතර තියෙන මැද ඉලක්කම බලන්නේ. නම් මේ දෙක එකතු කරලා දෙකට බෙදන්න ඕනේ. උදාහරණයක් මේ පොතේ තියෙන එකක් ගත්තේ 8ත් 16ත් පන්ති ප්‍රාන්තරයේ මධ්‍ය අගය හොයමු. ඒ කියන්නේ මෙතන තියෙන පන්ති ප්‍රාන්තරය. ඒතර ඒකේ මධ්‍ය අගය ගන්නම් පද දෙක එකතු කරලා ඒක දෙකට බෙදන්න ඕනේ. මේ දෙක එකතු කරාම 24යි 24 දෙකට බෙදුවම 12යි. ඒකෝර මෙතන මධ්‍ය අගයේ විදිහට ගන්න පුළුවන් 12. ඒතර මෙතන මධ්‍ය අගයේ විදිහට මේ දෙක එකතු කරලා ඒක දෙකට බෙදන්න ඕනේ. මෙතනත් ඒ දෙක එකතු කරලා දෙකට බෙදන්න ඕනේ. ඔය විදිහට තමයි මධ්‍ය අගය ගණනය කරන්නේ. හරි. පොඩි උදාහරණයකින් කරලා මේක අපි තවත් පැහැදිලි කරගමු. මේක ඔයාගේ අභ්‍යාස පොතේ තියෙන්නේ. බලන්න මේ ගාන. පාසලක 10 ශ්‍රේණියේ සිසුන් සමූහයක් වාර පරීක්ෂණයකදී ලබාගත් ලකුණු සමූහනය කර පහත වගුවේ දැක්වේ. බලන්න. මෙතන වගුවේ දීලා තියෙනවා පන්ති ප්‍රාන්තරයක් කියලා දීලා තියෙනවා. මධ්‍ය අගය දීලා තියෙන සංඛ්‍යාතය. මෙන්න මේ මධ්‍ය අගය තමයි මේ ප්‍රශ්නේ අපි හොයන්න ඕනේ. මෙතන ප්‍රශ්නේ දීලා තියෙනවා මධ්‍ය අගයේ තීරුව සම්පූර්ණ කරන්න. එතන මේ මධ්‍ය අගය කියන තීරුව සම්පූර්ණ කරන්න ඕනේ. දැන් බලන්න මේයි මෙයයි එකතු කරාම මෙතන මේ දෙන්න එකතු කරාම 20යි 11යි එකතු කරාම 31යි. 31 දෙකට බෙදුවම 15.5යි. හරි. එහෙනම් බලන්නකො මේක මෙතනදී 30යි 21යි එකතු කරාම 51යි. 51 දෙකට බෙදුවම 25.5යි. මෙතනත් බලන්න 40යි 31යි එකතු වුණාම 71යි. 71 දෙකට බෙදුවම 35.5යි. මෙතනත් බලන්න 50යි 40යි 41යි එකතු වුණාම 91යි. 91 දෙකට බෙදුවම 45.5යි. මෙතනත් බලන්න 60යි 51යි එකතු කරාම 111යි. ඒක දෙකට බෙදුවම 55.5යි. 70යි 61යි එකතු කරාම 131යි. ඒක දෙකට බෙදුවම 65.5යි. 80යි 71යි එකතු කරාම 151යි. ඒක දෙකට බෙදුවම 75.5යි. 90යි 81යි එකතු කරාම 171යි. ඒක දෙකට බෙදුවම 85.5යි. 100යි 91යි එකතු කරාම 191යි. ඒක දෙකට බෙදුවම 95.5යි. මෙන්න මේක තමයි මධ්‍ය අගය කියන්නේ. මම මේවා ඉස්සරහට කියන මොකටද මේ අපි මේ දේ කරන්නේ කියන එක. මධ්‍ය අගය කියන එක ලබා ගන්න මේ විදිහට. පන්ති ප්‍රාන්තරයක තරම. පන්ති ප්‍රාන්තරයක තරම මම අර ඉස්සෙල්ලා කිව්වා පන්ති ප්‍රාන්තරයක තරම කියන්නේ මේ දෙක අතර තියෙන පරතරයට. පන්ති ප්‍රාන්තරයේ තරම වෙන්නේ මේක 9යි කියන්නේ මේකේ නම් 20න් 11 කඩු කරත් කමක් නැහැ 30න් 21 කඩු කරත් කොහොම කරත් එකම ගේන්නේ පන්ති ප්‍රාන්තරයේ තරම 9යි. ඒතර මම ඉස්සෙල්ලා තව එකක් කිව්වා මාත පන්තිය කියන්නේ මොකක්ද කියලා. මාත පන්තිය කියන්නේ වැඩිම වාර ගණන් කෙරිච්ච එක. වැඩිම සංඛ්‍යාතයක් පවතින එක. වැඩිම සංඛ්‍යාතයක් පවතින්නේ මෙතනදී. වැඩිම සංඛ්‍යාතයක් පවතින්නේ පන්ති ප්‍රාන්තරයේ වෙන්නේ 51ත් 60ත් අතර කියන එක. 51ත් 60ත් අතර කියන එක. හරි. අපි යමු ඊගාව ගානට. ඒකෙත් මෙහෙම එකක් පිළ තින්නේ බලන්න. පාසලක මුල් වාරය තුල පාසල් පැමිණි ශිෂ්‍ය සංඛ්‍යාව ඇසුරින් සකස් කළ සාමූහික සංඛ්‍යා ව්‍යාප්තියක් පහත
දැක්වේ සාමූහික සංඛ්‍යා ව්‍යාප්තියක් මේ පහත දීලා තියෙන්නේ. මේකේ පළවෙනි එකේ කියනවා මේ මධ්‍යගය කියන වගුව සම්පූර්ණ කරන්න. මධ්‍යගය කියන්නේ ආයිමමත් කියන්නම් පන්ති ප්‍රාන්තරයේ මේ පද දෙක එකතු කරලා එක දෙකට බෙදෙනවා. එච්චරයි. මේ පද දෙක එකතු කරලා දෙකට බෙදුවා. මේ දෙක එකතු කරලා දෙකට බෙදුවා. ඒතකොට මෙතන මධ්‍යගය එනවා 531යි 531යි 550යි එකතු කරලා ඒක දෙකට බෙදෙනවා. එතකොට එනවා 540.5යි. මේකෙත් කරන්නේ 551යි 570යි එකතු කරනවා. එකතු කරලා දෙකට බෙදෙනවා. බෙදුවට පස්සේ එනවා 560.5ක් වෙනවා. මෙතනත් බලන්න 571යි 590යි එකතු කරනවා. එකතු කරලා ඒක දෙකට බෙදෙනවා. මෙතන 591යි 610යි එකතු කරනවා. එකතු කරලා දෙකට බෙදෙනවා. 600.5යි. 611යි 630යි එකතු කරනවා බෙදෙනවා දෙකට. එතකොට 620.5ක් වෙනවා. මධ්‍යගයන් මේ විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න දෙවෙනි ප්‍රශ්නේ කියනවා සිසුන් 591කට වඩා අඩුවෙන් පැමිණි දින ගණන කොපමණද? 591ට වඩා අඩු. අඩු කියන්නේ මෙතනින් උඩ. ඒ කියන්නේ මෙන්න මෙතනින් උඩ. අඩු ප්‍රමාණයක්නේ. ඒකෝර 591 මෙතන 591කින් උඩ මෙන්න මේ පන්ති ප්‍රාන්තරය මේකයි කියන්නේ 4 එකතු කිරීම 10 එකතු කිරීම 21. පිළිතුර ලැබෙනවා 4 එකතු කිරීම 10 එකතු කිරීම 21 පිළිතුර 35යි. එතකොට දින ගණන කීයද? දින 35යි. ඊගාවට කියනවා සිසුන් 570කට වඩා වැඩියෙන් පැමිණි දින ගණන කොපමණද? කීයද? 570කට වඩා වැඩි. 570ට වඩා වැඩි. මෙතන 570 වෙන්නේ ඊට වඩා වැඩි. ඒ කියන්නේ 21 570ට වැඩි. මේ 12 570ට වැඩි. දින ගණන මෙතන 10 570ට වැඩි. මෙන්න මේ දෙක මේ තුන එකතු කරනවා. මෙතන 21 එකතු කිරීම 12 එකතු කිරීම 10 දින 43යි. දින 43යි. ඊගාට බලන්නකෝ මෙම පාසල් වාරයේ පැවැත් වූ දින ගණන කොපමණද? එහෙනම් ඔක්කොම දින ගණන කීයද කියලා යහන්නේ. එහෙනම් මේ ඔක්කොම ටික එකතු කරනවා. ඔක්කොම ටික එකතු කරනවා. 4 එකතු කිරීම 10 එකතු කිරීම 21 එකතු කිරීම 12 එකතු කිරීම 10. උත්තරේ 57යි. හරි. මෙන්න මෙතනට යම් වැදගත්ම කරුණ. අපි මේ පාඩමේදී ඉගෙන ගන්න වැදගත්ම කරුණ. ඒක තමයි සාමූහික දත්තවල මධ්‍යයන්ය ගණනය කිරීම. මම මේක උදාහරණයකින් පැහැදිලි කරන්නම්. හරි. අර වගේම කතාවක් තියෙනවා බලන්න. මෙතනදී කියනවා එළවලු එකතු කිරීමේ මධ්‍යස්ථානයකට ගොවීන් විසින් ගෙනෙනු ලබන එළවලු ප්‍රමාණ පිළිබඳව කරන ලද සමීක්ෂණයකදී එක්තරා දිනකදී ගොවීන් 40 දෙනෙකු විසින් ගෙනෙන ලද බෝංචි ප්‍රමාණ පිළිබඳ ලැබුණු දත්තවලින් සැකසූ සංඛ්‍යා ව්‍යාප්තියක් පහත දැක්වේ. වාට පේනවා ස්කන්ධයන් සහ ගොවීන් ගණන කියලා වෙන වෙනම පෙන්නලා තියෙනවා. ස්කන්ධයන් 14ත් 14 නම් 18. මෙතන 18 නම් 22. මෙතන 22 නම් 26. 26 නම් 30. 30 නම් 34. එහෙම දැන් තියෙන්නේ. ඒතර මේ 14 නම් 18 නම් 3ක් ඉන්නවා කියලා කියනවා. ඔහොම යන ආදි වශයෙන් තමයි තියෙන්නේ. බලන්න අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ. බෝංචි වල මධ්‍යගය ගණනය කරන්න ක්‍රම දෙකක් තියෙනවා ළමයි. මම මේ ඔයගලන්ට ගන්න පළවෙනි ක්‍රමයට තමයි මුලදීම ගන්නන් තියෙන්නේ. ඒ ක්‍රමයට හදනවා නම් කරන්න ඕනි විදිහක් තියෙනවා. ඒ ආකාරයට අපි අනුගමනය කරමු. හරි. බලන්න මේකෙදි අපි තීරු 4කින් යුක්ත වගුවක් ගහ ගන්නවා. හරි. ඔයාලට පේනවා පන්ති ප්‍රාන්තරය කියලා එක තීරුවක්, මධ්‍යගය කියලා එක තීරුවක් සහ සංඛ්‍යාත නැත්නම් ගොවීන් ගණන කියලා තීරුව සහ fx කියලා තීරුවක් තියෙනවා. මතක තියාගන්න මේ මධ්‍යගය අපි හඳුන්වන්නේ x අකුරේ. සංඛ්‍යාතය හඳුන්වනවා f අකුරේ. එතකොට
මම ඔයාලට කලින්ම කිව්වා මධ්‍යගය ගණනය කරන විදිය. මධ්‍යගය ගණනය කරන්නේ මේ දෙක එකතු කරලා දෙකට බෙදෙනවා. එතකොට නැත්නම් ඔයාලට මෙතන ගන්න පුළුවන් මේ දෙක 14යි 18යි මැද තියෙන්නේ මොකක්ද කියනවා. එහෙම තමයි මධ්‍යගය ගන්න වෙන්නේ. හරි අපි බලමු. බලන්න මෙතන මධ්‍යගය වෙනවා 16යි. ඊගාව එකේ මධ්‍යගය වෙනවා 20යි. ඊගාව එකේ 22ත් 26ත් මැද තියෙන්නේ 24. 26ත් 30ත් අතර 28 30ත් 34ත් අතර 32යි. හරි. එතකොට මම මේක කිව්වා x කියලා. මේක f කිව්වා. මේ මධ්‍යයන්ය ගණනය කරනකොට මෙතන fx කියන්නේ f අකුරයි x අකුරයි වැඩි කරන්න ඕනේ කියන එක. මම මෙතනදී අනිවාර්යෙන් පෙන්වන්න ඕනේ වැඩි කරලා මේ වගුවේ. වැඩි කරලා උත්තරේ මෙතන දාන්න පුළුවන්. නමුත් මම පළවෙනි එක නිසා වැඩි කරලාම පෙන්නන්නම්. එතකොට බලන්න 16 ගුණ කරනවා 3ෙන්. 16 ගුණ කරනවා 3ෙන් 48යි. ඊගාව එක 20 ගුණ කරනවා 7ෙන් එතකොට 140යි. 24 ගුණ කරනවා 15ෙන් එතකොට 360යි. 28 ගුණ කරනවා 11න් 308යි. 32 ගුණ කරනවා 4ෙන් 128යි. දැන් මම මේ fx කියන එකත් අර හදලා ඉවරයි. x තීරු හැම එකක්ම හදලා ඉවරයි. මතක තියාගන්න මේ මධ්‍යයන්ය ගණනය කරනකොට කරන්න ඕනේ මේ f තීරුව සහ fx තීරුව එකතු කරන්න ඕනේ. තීරු එකතු කිරීම නිසා සිග්මා කියන ලකුණ තමයි භාවිතා කරන්නේ. මෙන්න මේ තීරු එකතු කරනවා. ඒතර බලන්නකෝ මේ f තීරුව එකතු කරාම එනවා සිග්මා f කියලා කියන්නේ තීරු වල එකතුවනේ. සිග්මා f වල මේ ටික එකතුව 40ක් වෙනවා. ඒතර ගොවීන් ගණන 40යි නැත්නම් උඩක් දීලා තිනවා 40යි කියලා. 40ක් වෙනවා. ඊට පස්සේ මේ තීරුවත් එකතු කරනවා. එතකොට fx වල එකතුවට කියනවා සිග්මා fx කියලා. ඒක එකතුව වෙනවා 984ක්. 984ක්. ඒතර මධ්‍යයන්ය ගණනය කරන්නේ මධ්‍යයන්ය ගණනය කරන්නේ සිග්මා fx බෙදීම සිග්මා f. දැන් බලන්නකෝ පළවෙනි ප්‍රශ්නේ අපෙන් ඇහුවේ බෝංචි ප්‍රමාණවල මධ්‍යයන්ය කොච්චරද කියලා. ඒතකොට සිග්මා fx බෙදීම සිග්මා f. සිග්මා fx වලගේ 984යි f වලගේ 40යි බෙදුවම අපි කරන්න ඕනේ 987 බෙදන්න ඕනේ 40න්. එතකොට පිළිතුර විදියට එනවා 24.6 කිලෝග්‍රෑම්. මෙයාගෙන් බෙදුනම 24.6 කිලෝග්‍රෑම්. හරි. ඊගාට බලන්න අපෙන් අහනවා ප්‍රශ්නයක්. මේ අනුව දින 10කදී එම මධ්‍යයන්යට ගෙන එතැයි බලාපොරොත්තු විය හැකි බෝංචි ප්‍රමාණය කොපමණද? දින 10කදී කොච්චරක් මේ තියෙන්නේ දිනකදීනේ. එහෙනම් දින 10කදී ගොවීන් ඉන්නවා 40ක් එක්කෙනෙක්ගේ කිලෝ 24.6යි. දින 10කදී තුනම වැඩි කරනවා. එතකොට 9840ක් වෙනවා කිලෝග්‍රෑම් දින 10කදී ප්‍රමාණය. හරි. අපි යමු තවත් ගානකට. බලන්න මේ ගාන කියන එක ඇඟලුම් ආයතනයක මාසයක් තුල නිෂ්පාදනය කළ කමිස ප්‍රමාණය පහත සංඛ්‍යා ව්‍යාප්තියේ දැක්වේ. සංඛ්‍යා ව්‍යාප්තිය මෙතන දීලා තියෙනවා කමිස ගණන, මෙතන දීලා තියෙනවා දින ගණන. දීලා තියෙනවා මෙතන දින ගණන දීලා තියෙනවා. ඉහත තොරතුරට අනුව දිනකදී මසා නිම කරනු ලබන මධ්‍යයන කමිස ප්‍රමාණය ගණනය කරන්න. කමිස ප්‍රමාණය ගණනය කරන්න. හරි. බලන්නකෝ. මෙතනදිත් අර විදිහටම තීරු 4කින් යුක්ත වගුවක් ගහ ගන්නවා. ඒකේ පන්ති පාන්තරේ මෙහෙම දා ගන්නවා. සංඛ්‍යාතේ මෙතන මේ සංඛ්‍යාත මේ පන්ති ප්‍රාන්තරේ තමයි මෙතන දාන්නේ. මෙන්න මේ සංඛ්‍යා ව්‍යාප්තිය තමයි මෙතන දාන්නේ. හරි. ඊට පස්සේ මධ්‍යගය ගන්නවා. මධ්‍යගය ගන්නවා මෙතන මධ්‍යගය
8යි මෙතන මධ්‍ය එකතු කරලා දෙකට බෙදුවා. එතනදී 16යි 30යි එකතු කරලා දෙකට බෙදුවා. එතකොට 23යි. මෙතනදී 31යි 45යි එකතු කරා ඒක දෙකට බෙදුවා. 38යි 46යි 60යි එකතු කරා ඒක දෙකට බෙදුවා 53යි. 61යි 75යි එකතු කරා ඒක දෙකට බෙදුවා. එතකොට 68ක් වෙනවා. මම අර ඉස්සෙල්ලා වගේ මේක ගුණ කරලා පෙන්නන්න යන එක අත්‍යවශ්‍ය නැහැ. අපි කරන්න ඕනේ මෙයා 8 4ෙන් ගුණ කරනවා. 23 8ෙන් ගුණ කරනවා. එහෙම ගුණ කරලා තමයි මේ fx මෙතන fx කියන්නේ f කියන්නේ සංඛ්‍යාතය x කියන්නේ මධ්‍යග්ගය. ඔන්න ඔය දෙක ගුණ කරලා පෙන්නන්නයි කියන්නේ. එතකොට 8 4ෙන් ගුණ කරාම උත්තරේ 32යි. 23 8ෙන් ගුණ කරාම උත්තරේ 184යි. 38 6ෙන් ගුණ කරාම උත්තරේ 228යි. 53 8ෙන් ගුණ කරාම උත්තරේ 424යි. 68 4ෙන් ගුණ කරාම උත්තරේ 272යි. මෙන්න මේ තමයි සිග්මා f. දැන් අපි කරන්න ඕනේ මේ f එක එකතු කරනවා fx කියන එකත් එකතු කරනවා. ඒක f එකතු කරනවා කියන්නේ සිග්මා f ලගිය තමයි ලබා ගන්න. සිග්මා f කියන්නේ මේ පෙළියේ එකතුව. සිග්මා f කීයද 30යි. fx එතකොට fx එකතු අන්තිමට වල සිග්මා fx 1140යි මේ පෙළියේ එකතුව. x 1140යි. අපි දැන් මේ කමිසවල මධ්‍යගය හොයාගන්නේ. මධ්‍ය කමිස ප්‍රමාණය. අපි මෙතනදී මධ්‍ය කමිස ප්‍රමාණය හොයාගන්නේ සිග්මා fx බෙදීම සිග්මා f නේ. එතකොට සිග්මා fx කීයද? 1140යි. සිග්මා f කීයද? 30යි. අපි කරන්න ඕනේ 1140 බෙදන්න ඕනේ 30න්. එතන මධ්‍ය කමිස ප්‍රමාණය 38ක් වෙනවා. හරි. මෙතනදී මධ්‍යන කමිස ප්‍රමාණය 38ක් වෙනවා. මධ්‍යන කමිස. හරි. දෙවෙනි ප්‍රශ්නේ කියනවා මධ්‍යන්නයට අනුව මාස 3ක් තුල නිපද වේයයි බලාපොරොත්තු විය හැකි කමිස ප්‍රමාණය කොපමණද? නිෂ්පාදනය කරන කමිස ප්‍රමාණය 38යි. එතකොට මාසයකට දින 30යි. මාස 3ක් නම් 3ෙන් වැඩි කරනවා. මේ දිනකදී නිෂ්පාදනය කරන ප්‍රමාණය 38යි. මාසයකට දින 30යි. මාස 3ක් කියන්නේ 30 3ක්. මේක ගුණ කරාට පස්සේ නිෂ්පාදනය කරන පුළුවන් කමිස ප්‍රමාණය 3420ක්. 3420ක ප්‍රමාණයක් වෙනවා. හරි. අපි මේ ගාව ගන්නට එනවා පන්තියක ළමයි 30ක් පන්තියක ළමයි 30 දෙනෙක් එක්තරා ඇගයීමකදී ලබාගත් ලකුණු ව්‍යාප්තියක් පහත දැක්වීම. බලන්නකෝ පන්ති ප්‍රාන්තරය කියන්නේ ළමයිගේ ගත්ත ලකුණු ප්‍රමාණය තමයි මේ තියෙන්නේ සංඛ්‍යාත කියන්නේ සිසුන් ගණන. හරි. මෙතනදී අහනවා පළවෙනි ප්‍රශ්නේ පන්ති ප්‍රාන්තරයේ තරම කොච්චරද කියලා අහනවා. තරම තියෙන ප්‍රමාණයෙන් කොච්චර මෙතන ලොකු එකකින් පොඩි එක අඩු කරනවා. මෙතන අගින් අඩු කරනවා. මෙතන අඩු කරනවා. ඔයා කැමති එකකින් අඩු කරන්න පුළුවන්. මෙතන මම පෙන්නු මේ කරලා දිනවා 20න් 11ක් අඩු කරා උත්තරේ 9යි. ඒතර පන්ති ප්‍රාන්තරයේ තරම වෙනවා 9යි. ඊගාරණ මාත පන්තිය. මාත පන්තිය කියන්නේ වැඩිම සංඛ්‍යාතයක් පවතින එක. වැඩිම සංඛ්‍යාතයක් පවතින එක තමයි මාතය කියලා කියන්නේ. මාත පන්තිය කියලා කියන්නේ. එතකොට වැඩිම සංඛ්‍යාතයක් පවතින්නේ 10. මෙතන සංඛ්‍යාතය 13නේ. එහෙනම් පන්ති ප්‍රාන්තරය වෙනවා
21යි 30යි කියන එක. 21යි 30 කියන පන්ති ප්‍රාන්තරය තමයි එන්නේ. ඊගා බලන්නකෝ. පන්තියේ ළමයෙකු ලබාගත් ලකුණු වල මධ්‍යයන්‍ය සොයන්න. මේකත් අර විදිහටම තමයි කරන්නේ. අපි මේ විදිහට වගුවක් ගහ ගන්නවා පන්ති ප්‍රාන්තරයේ මධ්‍යග්ය සංඛ්‍යාතය fx කියලා. මධ්‍යග්ය වෙනවා නගන මේ දෙක අතර මැදගිය වෙන්නේ මෙතන 1යි 10යි එකතු කරා එතකොට 1 2ට බෙදුවා 5.5යි 11යි 20යි එකතු කරා 2ට බෙදුවා 15යි 0.5යි 21යි 30යි එකතු කරා 1 2ට බෙදුවා 25.5යි 31යි 40යි එකතු කරා 1 2ට බෙදුවා 35.5යි 41යි 50යි එකතු කරා 1 2ට බෙදුවා එතකොට 45යි මධ්‍යගයන් ලබා ගත්තා. දැන් අපි කරන්න ඕනේ fx කියන එක හොයාගන්නවා. fx හොයන්නේ මධ්‍යගය වැඩි කරනවා සංඛ්‍යාතයෙන්. මධ්‍යගය සංඛ්‍යාතයෙන් වැඩි කරනවා. 5.5 2කින් වැඩි කරාම 11යි 15.5 9න් වැඩි කරාම 139.5යි 25.5 13න් වැඩි කරාට පස්සේ 331.5යි 35.5 4න් ගුණ කරාම 142යි 45.5 දෙකින් ගුණ කරාම 91යි උත්තරේ. හරි. fx ලබා ගත්තා. දැන් අපි කරන්න ඕනේ සිග්මා f කීයද කියලා බලනවා. කියන්නේ මේ ටික එකතු කරනවා. මෙතන උත්තරේ මේකේ දීලා තියෙනවා 30යි කියලා. සිසුන් ගණන සංඛ්‍යාතය මේක එකතු කරගත්තත් 30යි උත්තරේ. සිග්මා f එතකොට 30යි. fx ලබා ගන්න ඕනේ. මේක පෙරට තියෙනවා මේවා එකතු කරන්න ඕනේ. මේ එකකින් එක එකතු කරනවා. එතකොට සිග්මා fx තීරු එකතු කරාම ලැබෙනවා. උත්තරය fx සිග්මා fx මෙතන x එන්න ඕනේ. සිග්මා fx සමානයි 715යි 715යි. හරි. එහෙනම් උත්තරේ අපි ගන්නවා මධ්‍ය ලකුණු වල මධ්‍යයන්නේ හොයන්නේ කියන්නේ. ලකුණු වල මධ්‍යයන්නේ. එතකොට ලකුණු වල මධ්‍යයන්නේ හොයන්නේ සිග්මා fx බෙදීම සිග්මා f වෙනවා. එහෙනම් සිග්මා fx මෙතන සිග්මා fx කීයද 715යි මෙතන සිග්මා f 30යි. එහෙනම් 715න් 30ක් 715 30න් බෙදුවම පිළිතුර විදියට එනවා 23.83යි කියලා. එතකොට ලකුණු වල මධ්‍යයන්‍ය තමයි 23.83 කියන්නේ. හරි. මෙතනින් පස්සේ දැන් අපි fx කියන ක්‍රමයෙන්නේ කරේ. මෙතනින් එහාට තවත් ක්‍රමයක් තියෙනවා. හැබැයි මේ දෙකේම එන්නේ එකම උත්තරේ. අපි අර fx ක්‍රමෙන් කරා. ඊට පස්සේ තවත් මම අර කලින් කිව්වා වගේ තවත් ක්‍රමයක් තියෙනවා. උපකල්පිත මධ්‍යයන්‍ය ඇසුරෙන් මධ්‍යයන්‍ය ගණනය කිරීම. මේ උපකල්පනය කරනවා. දැන් අර ඉස්සෙල්ලා කිව්ව එහෙම මුකුත් කරන්නේ උපකල්පනය කරනවා කියන්නේ අපි හිතනවා. යම් අවස්ථාවක මධ්‍යයන්‍ය මෙන්න මේක කියලා අපි හිතනවා. ඒක කියලා හිතලා ඇත්ත එක හොයාගන්නවා. අර එකක් කියලා අපි හිතනවා. ඒක ඊට පස්සේ ඇත්ත එක ඒ හිතපු එකෙන් ඇත්ත එක හොයාගන්නවා. උපකල්පනය කරපු එකෙන් ඇත්ත මධ්‍යයන්‍ය හොයාගන්නේ ක්‍රමය තමයි මෙතනදී ඉගෙන ගන්න. හරි. බලන්න උදාහරණයකින්ම මේ කතා කරමු. බලන්න මෙතන උදාහරණයක් තියෙනවා. එක්තරා ජල ව්‍යාපෘතියකින් ජලය ලබා ගන්නා පවුල් 70ක් මාසයක් තුල පරිභෝජනය කළ ජල ඒකක පිළිබඳ දත්ත පහත දැක්වීම. මාසයක් තුල ජලය භාවිතා කිරීම ඒක ප්‍රමාණයන් ගැන තමයි දැක්වෙන්නේ. මෙතන තමයි තියෙනවා ඒකක ප්‍රමාණය. මෙතන තියෙනවා පවුල් ගණන. මෙතනින් තියෙනවා පවුල් ගණන. හරි. බලමු මේ කරන විදිය බලන්න. මෙතනදී ළමයි අපි උපකල්පනයක් කරනවා.
මෙතනදී මධ්‍යන්නේ උපකල්පනය කරනවා. දැන් මෙන්න මේක වෙන්නේ නැති. මෙන්න මේ අගය වෙන්නේ නැති. මධ්‍යන්නේ මෙන්න මේ අගය වෙන්නේ නැති. මොකක් හරි අගයක්. හිතන්නකෝ මම මෙතනම ගත්තොත් එහෙනම් මොනවා හිතන 21 කියලා. 21 කියලා මං හිතුවා. එතකොට මේ උපකල්පිත මධ්‍යන්නේ භාවිතයෙන් තමා හොයන්නේ. එහෙනම් මේ අපගමනයක් සිද්ධ වෙනවා. මෙතනදී අපි බලන්නේ මේව අතර ඒ කියන්නේ අපි හිතපු එකයි ඇත්ත එකයි අතර තියෙන පරතරය. නැත්නම් අනිත් ඒව අතර තියෙන පරතරය කොච්චරද කියලා බලනවා. අපගමනය කියන්නේ මොකක්ද කියන එක මේ උදාහරණයෙන් වලට ගොඩක් පැහැදිලි වෙයි බලන්න. මෙතනදී මේ ගානත් අර විදිහටම තමයි කරන්නේ. නමුත් තීරුවක් වැඩි වෙනවා අපගමනය කියලා. බලන්න. මෙතනදී පන්ති ප්‍රාන්තරය අර විදිහටම දාගන්න මේ බලන්න. මෙතන පන්ති ප්‍රාන්තරය ඒ විදිහට තමයි මෙතන සංඛ්‍යාතයත් ඒ විදිහට දානවා. මේ මැද තීරු දෙකක් ඇවිල්ලා තියෙනවා. මධ්‍යගය සහ අපගමනය FD. x කියන්නේ දන්නවා මධ්‍යගය කියන එක. f කියන්නේ සංඛ්‍යාතය. ඒතර fx නෙමෙයි මෙතන තියෙන fd කියලා. මෙතන අපගමනය කියලා එකක් ඇවිල්ලා. ළමයි මෙතන අපගමනය කියලා කියන්නේ අපි මෙතන උපකල්පිත මධ්‍යන්නේ භාවිතයන්නේ. උපකල්පිත මධ්‍යන්නේ භාවිතයෙන්. එතකොට අපි මුලින්ම කරන්න ඕනි මධ්‍යන්නයක් උපකල්පනය කරනවා. එතකොට මධ්‍යගයක් ගන්නවා මේ විදිහට. මේ බලන්න මේ දෙක අතර පරතරය මේක 12යි 14යි 13 එහෙම මධ්‍ය අගය ගන්නවා. මෙතන මධ්‍ය අගය ලබාගෙන තියෙනවා. ඊට පස්සේ මේ මධ්‍ය අගයන් වලින් අපි උපකල්පනය කරනවා මධ්‍යන්නේ කියන්නේ මෙන්න මේක කියලා. කැමති එකක් අපිට ගන්න පුළුවන්. මෙතනදී 22 කැමති එකක් කියන්නේ තමයි ඒක ගැළපෙන එකක් වෙන්න ඕනේ. දැන් හිතන්නකෝ 13 කියන එක මධ්‍යන්නේ කියලා ඇවරේජ් එක කියලා අපිට හිතා ගන්න බෑනේ. මැද අගයක් වගේ මධ්‍යන්නේ කියලා ගන්න ඕනේ. කියන්නේ ගොඩාක් වෙලාවට මේකෙදි ගන්න මාත පන්තිය. ගොඩාක් වෙලාවට මේ උපකල්පිත මධ්‍යන්නේ විදිහට ගන්න මාත පන්තිය. එතකොට බලන්නකෝ මෙතන උපකල්පිත මධ්‍යන්නේ විදිහට ගත්ත උපකල්පනයක් මේක 22 කියලා උපකල්පනය කරා. හරි. ඊට පස්සේ අපගමනය බලන්න ඕනේ. අපගමනය කියන්නේ මෙතන අපගමනය මේ තියෙනවා. අපගමනය හොයන්නේ මධ්‍ය අගය අඩු කරනවා උපකල්පිත මධ්‍යයෙන්. දැන් මේ තියෙන්නේ මධ්‍ය අගයන්නේ. උපකල්පිත මධ්‍යනේ අඩු කරනවා. දැන් බලන්නකෝ මෙතන මධ්‍ය අගයයි උපකල්පිත මධ්‍යනේ දෙකම එකයිනේ. එහෙනම් 22කින් 22ක් ගියාම බිඳුවයිනේ. බලන්න මධ්‍ය අගය මෙතන 19 උපකල්පිත මධ්‍යනේ 21. ඒතකොට 19න් 21ක් 19න් 22ක් ගියාම ඍණ 3යි. එතකොට 16න් 22ක් ගියාම ඍණ 6යි. 13න් 22ක් ගියාම ඍණ 9යි. බලන්නකෝ මෙතන 25න් 22ක් ගියාම 3යි. 28න් 22ක් ගියාම 6යි. යන්න එහෙම තමයි අපගමනය හොයාගන්නේ. මතක තියාගන්න අපගමනය හොයන්නේ මේ මධ්‍ය අගයන් ටික මේ මධ්‍ය අගයන් ටික අපි උපකල්පනය කරපු උපකල්පිත කරපු මධ්‍යන්නේ අඩු කරන්න ඕනේ. මධ්‍ය අගය උපකල්පිත මධ්‍යනේ අඩු කරන්න ඕනේ. හරි. ඒතර මේ අපගමනය කියන එක මම හිතනවා පැහැදිලි නැති කියලා. දැන් තමයි ලේසි මේ කියන්නේ FD F එක වැඩි කරන්න ඕනේ D වලින්. F එක වැඩි කරන්න ඕනේ D වලින්. F D වලින් වැඩි කරාම මෙතනදී 5 වැඩි කරන්න ඕනේ 9න් ඍණ 9න්. ඒතකොට ඍණ 45යි. 9 වැඩි කරන්න ඕනේ 6න්. එතකොට ඍණ 54යි. 11 වැඩි කරන්න ඕනේ ඍණ 3න්. එතකොට 33යි. ඍණ 33යි. මෙතනදී බිඳුව වැඩි කරන්න ඕනේ 26න්. එතකොට බිඳුවම තමයි. 3 වැඩි කරන්න ඕනේ 11න් 33යි. 6 වැඩි කරන්න ඕනේ 8න්. එතකොට 48යි. හරි. F තීරු එකතු කරා සිග්මා F ආව 70යි කියලා. මෙතනදී FD වෙනකොට හරිය වැදගත් පරිස්සමට කරන්න ඕනේ දෙයක් තමයි මේ ධනාගයන් වෙනම එකතු කරන්න, ඍණාගයන් වෙනම එකතු කරන්න. ධනාගයන් වෙනම එකතු කරන්න, ඍණාගයන් වෙනම එකතු කරන්න. එතකොට ධනාගයන් ටික එකතු කරාම 81යි උත්තරේ. එකතු කරලා බලන්න. 81යි උත්තරේ. ඍණාගයන් එකතු කරාම උත්තරය 132යි. ඊට පස්සේ 81න් 132ක් අඩු කරන විතර ඍණනේ. එකතු කරන්න බෑ ඒක ඍණ. එහෙනම්
සුළු කරට පස්සේ එනවා ඍණ 51යි කියලා. අපි ඍණ 51යි එන්නේ. දැන් තමා වැදගත්ම දේ කොහොමද අපි මධ්‍යයන්‍ය ගණනය කරන්නේ? මධ්‍යයන්‍ය ගණනය කරන්නේ මේ අපි උපකල්පනය කරපු මධ්‍යයන්යට එකතු කරන්න ඕනි අපගමනවල මධ්‍යයන්‍ය. අපගමනවල මධ්‍යයන්‍ය මෙන්න මේ අපි ගත්ත අපගමනවල මධ්‍යයන්‍ය ගමනවල මධ්‍යයන්‍ය හොයන්නේ සිග්මා FD බෙදීම සිග්මා F වලින්. එතකොට උපකල්පිත මධ්‍යයන්‍ය එකතු කරනවා සිග්මා FD බෙදීම සිග්මා F. නැත්නම් බලන්න මෙතනදී ගත්ත හැකි උපකල්පනය කරා මධ්‍යයන්‍ය කියලා 22යි. එතකොට අපගමනවල මධ්‍යයන්‍ය එතකොට ඍණ 51 බෙදීම 70. එතකොට පිළිතුර විදිහට එනවා මෙතනදී 22 එකතු කිරීමක් වුණාට ඍණ ධනෙන් ගුණුනම ඍණ වෙනවා. උත්තරය 0.728යි. එතකොට මේ දෙක මෙතන එකතු කරන්නට අඩු කරන්නයි වෙන්නේ. එතකොට පිළිතුර 21.272 වෙනවා. දැන් මේ ඒකකනේ. ඒකක නිසා මේක පූර්ණ සංඛ්‍යාවකට ආසන්න වශයෙන් තියෙනවා. මේක පිළිතුර 22ට ආසන්න පිළිතුර 21ට ආසන්න වේ කියලා පිළිතුර තියෙනවා. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. මේ chart එක අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. උපකල්පිත මධ්‍යයනේ භාවිතයෙන් ගන්නවා නම් තීරු 5ක් එනවා. ඒ තීරු 5 තමයි පන්ති ප්‍රාන්තරය. ඒක දීලා තියෙනවා. මධ්‍යගය අපි හොයාගන්නවා. අපගමනය අපි උපකල්පනය කරපු එකෙන් තමයි ඒක හොයාගන්නේ. ඊට පස්සේ සංඛ්‍යාතය මෙතනදී දීලා තියෙනවා. FD. ඊට අපගමනය සංඛ්‍යාතයෙන් වැඩි කරාම එනගේ තමයි FD කියන්නේ. හරි. එතකොට පොදුවේ ගත්තම මෙතන සමීකරණයක් හදා ගන්න පුළුවන්. සැබෑ මධ්‍යයන්‍ය සමානයි A ධන සිග්මා FD බෙදීම සිග්මා F. මේක අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. මේක පාඩම් කරගත යුතුමයි. හරි. අපි තවත් ගානකට හරි. මෙතනදී කියනවා එක්තරා රූපවාහිනී වැඩසටහනක නැරඹීම ප්‍රේක්ෂකයින් 100 දෙනෙකුගේ වයස් පිළිබඳ දත්ත ඇතුළත් වගුවක් පහත දැක්වේ. ඒතකොට 100 දෙනෙක්ගේ වගුවක් තමයි මේ දිය තියෙන්නේ. ඒතර මේ අවුරුදු ගාන තියෙනවා. මේ අපේක්ෂකයින් ගණන තියෙනවා. ඒතකොට මේ 5ත් 15ත් අතර ප්‍රේක්ෂකයන් 15ත් 25ත් අතර ප්‍රේක්ෂකයන් එහෙම ප්‍රේක්ෂකයන් තමයි මේ දිය තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නය අහනවා ඉහත තොරතුරු වල මාත පන්තිය කුමක්ද? මාත පන්තිය කියන්නේ වැඩිම වාර ගානක් යෙදිච්ච එක. ඒක වැඩිම වාර ගානක් වැඩිම සංඛ්‍යාතයක් තියෙන කීයද? 31 තමයි වැඩිම සංඛ්‍යාතය. එතකොට මාතය 35ත් 40ත් කියන එක. 35ත් 45ත් මාතය වෙන්නේ 35ත් 45ත් කියන එක. හරි. ඊට පස්සේ තියෙනවා මෙම ප්‍රේක්ෂකයන් අතුරෙන් 25ට වඩා අඩු වයසක් ඇති ප්‍රේක්ෂකයින් ගණන මුළු ප්‍රේක්ෂකයින් ගණනයේ ප්‍රතිශතයක් ලෙස සොයන්න. එතකොට මුළු ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිශතයක් විදිහට ලියන්නයි කියලා කියන්නේ. එතකොට මුළු ප්‍රමාණය 100යි 25ට වඩා අඩු. ඒ කියන්නේ 25ට වඩා අඩු. 25ට වඩා අඩු වෙන්නේ මෙතන 16ක් කියනවා මෙතන 7ක් කියනවා. ওই දෙකේම එකතුව 23යි. එතකොට 100න් 23 වැඩි කරනවා 100න්. එතකොට ප්‍රතිශතයක් විදිහට 100ට 23යි. හරි. ඊගාව ගන්න බලන්න. මෙතනදී කියනවා 35 40 පන්තියේ මධ්‍ය අගය අන්න මේ 35 40 කිය අගේ මධ්‍ය අගය මේ 35 40 කියන එකේ මධ්‍ය අගය අන්න මේක මෙන්න මේ දෙකේ මධ්‍ය අගය මැද අගය මේ දෙකේ මැද අගය කීය දෙන්නේ 40 නේ මේ දෙකේ මැද අගය උපකල්පිත මධ්‍යයනය ලෙසගෙන මෙම වැඩසටහන නරඹන ප්‍රේක්ෂකයින්ගේ මධ්‍යන වයස ආසන්න පූර්ණ සංඛ්‍යාවට සොයන්නලු. ආසන්න පූර්ණ සංඛ්‍යාවට මෙයාගේ මධ්‍යන හොයන්න. හරි.
මේකෙදි බලන්න අර සුපුරුදු පරිදි අපි වගුව ගහ ගන්නවා. මෙතන පන්ති ප්‍රාන්තරය, මෙතන සංඛ්‍යාතය, මෙතන මධ්‍යගය, අපගමනය වෙනම හොයා ගන්නවා. හරි. දැන් එකතු කරා දෙකට බෙදෙනවා. මේ දෙක එකතු කරා 5යි 15යි එකතු කරා එක දෙකට බෙදුවා 10යි. 15යි 25යි එකතු කරා එක දෙකට බෙදුවා 20යි. 25යි 35යි එකතු කරා දෙකට බෙදුවා 30යි. 35යි 45යි එකතු කරා දෙකට බෙදුවා 40යි. 45යි 50යි එකතු කරා දෙකට බෙදුවා 50යි. 55යි 65යි එකතු කරා එක දෙකට බෙදුවා 60යි. 65යි 70යි එකතු කරා එක දෙකට බෙදුවා 70යි. මෙන්න මධ්‍යගයන් ආවා. දැන් අපිට කියනවා කාව උපකල්පිත මධ්‍යන විදිහට ගන්නද 35යි 45යි එකේ මධ්‍යගය. මෙන්න මේ 35යි 45යි එකේ මධ්‍යගය වෙන්නේ මෙන්න මේ 40. මෙන්න මේ 40 තමයි මධ්‍යගය වෙන්නේ. ඒතර මම උපකල්පනය කරනවා මධ්‍යන්නේ කීයයි කියලාද 40යි කියලා. 40යි කියලා උපකල්පනය කරලා අපි බලනවා අපගමනය අනිත් ඒවා කොච්චරක් දුරද කියලා. අපගමනය හොයන්නේ මධ්‍යගය අඩු කරන්න ඕනි උපකල්පිත මධ්‍යයේ. මධ්‍යගය අඩු කරන්න ඕනි උපකල්පිත මධ්‍යයේ. එතකොට බලන්න මම මෙතන ගන්නවා මධ්‍යගය කීයද 40යි. උපකල්පිත මධ්‍යනේ 40. ඒතර 40න් 40ක් අඩු කරාම බිඳුවයි. ඊට පස්සේ මධ්‍යගය 30න් 40ක් ගියාම ඍණ 10යි. 20න් 40ක් ගියාම ඍණ 20යි. 10න් 40ක් ගියාම ඍණ 30යි. එතකොට මධ්‍යගය කියන්නේ 50න් 40ක් ගියාම 10යි. 60න් 40ක් ගියාම 20යි. 70න් 40ක් ගියාම 30යි. හරි. අපගමනයක් ලබා ගත්තා. දැන් කරන්න ඕනේ FD ඒ කියන්නේ අප සංඛ්‍යාතය අපගමනයෙන් ගුණ කරනවා. මේක තීරු දෙක දෙපැත්තට මාරුණයි කියලා වෙනසක් වෙන්නේ වැරදක් වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න මේක වෙනසක් වෙන්නේ නැහැ. හරි. දැන් FD වලින් වැඩි කරනවා. 7 ඍණ 30න් ගුණ කරනවා. එතකොට ඍණ 110යි. 16 ඍණ 20න් ගුණ කරාම ඍණ 320යි. 25 ඍණ 10න් ගුණ කරාම ඍණ 250යි. 31 බිංදුවෙන් ගුණ කරාම උත්තරේ බිංදුවයි. 14 10න් ගුණ කරාම 140යි. 5 20න් ගුණ කරාම 100යි. 10 30න් ගුණ කරාම 60යි. හරි. දැන් F සිග්මා F කීයද කියලා බලන්න. මේ ඔක්කොම එකතුව මේක තියෙනවා 100යි කියලා. එතකොට සිග්මා F 100ක් වෙනවා. දැන් FD වල එකතුව ලබා ගන්න එපෙයි. FD වල එකතුව ලබා ගන්න නම් ධන සංඛ්‍යාව වෙනමත් ඍණ සංඛ්‍යාව වෙනමත් එකතු කරනවා. මේ බලන්න ඍණ සංඛ්‍යා ටික වෙනම එකතු කරලා බලනවා. එතකොට ඒක එකතුව ඍණ 780ක් වුණා. අනිත් ටික එකතු කරාම ධන ටික එකතු කරාම ධන අගයන් වල එකතුව ධන 300ක් වුණා. දැන් කරන්න ඕනේ සිග්මා FD වලගේ හොයන්නේ ලොක්කගෙන් පොඩ්ඩ අඩු කරලා ලොක්කගේ ලකුණ දානවා. ඒ කියන්නේ 780න් 300ක් අඩු කරලා ඍණ ලකුණ දානවා. එතකොට සිග්මා FD වලගේ අගය ඍණ 480ක් වෙනවා. දැන් අපි කරන්නේ මධ්‍යන්‍ය හොයනවා. මධ්‍යන්‍ය හොයාගන්නේ අපේක්ෂකයින්ගේ මධ්‍ය වයස බලන්න. උපකල්පිත මධ්‍යනය ඒ වලින් කියන්නේ ඒක උපකල්පිත මධ්‍යන්‍ය එකතු කිරීම සිග්මා FD බෙදීම සිග්මා F. අපේක්ෂකයින්ගේ මධ්‍ය වයස හොයන්නේ උපකල්පිත මධ්‍යනය එකතු කරනවා
සිග්මා ft බෙදීම සිග්මා f කියන එක. උපකල්පිත මධ්‍යනය වෙනවා 40. උපකල්පිත මධ්‍යනය 40යි. මෙතන f සිග්මා fd වලගේ ඍණ 480 බෙදනවා 100න්. එතකොට උත්තරේ වෙනවා 40 අඩු කිරීම. මෙතන ධනයි ඍණයි ඍණ වෙනවා. මෙතන ඍණ වෙනවා. එතකොට 40න් ඍණ 4.8ක් අඩු වුණාම පිළිතුර විදිහට එනවා 35.2යි. එතකොට ආසන්න වශයෙන් අහන්නේ වයස කොච්චරද කියලා. වයස ආසන්න වශයෙන් පූර්ණ සංඛ්‍යාවට තිබ්බම පිළිතුර ආසන්න වශයෙන් තිබ්බම 35ක් වෙනවා. වයස තුර අවුරුදු 35ක් වෙනවා. හරි. අපි යමු මේ පාඩම ආශ්‍රිතව 2019 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ අහලා තියෙන ප්‍රශ්නට. ඔයාලා ළඟ තියෙනවා නම් මේ ප්‍රශ්න පත්‍රය අරගෙන බලන්න මේ විදිහට දාලා තියෙන කියලා. හරි. මම යනවා මේ පේපර් එකේ ප්‍රශ්නට. හරි. බලන්නකෝ. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තමයි අහලා තියෙන්නේ. ලොරියකට පැටවීමට ගෙන එන ලද බඩුමලු 40ක නියදියක ස්කන්ධය පිළිබඳ රැස් කළ තොරතුරු පහත සංඛ්‍යාත වගුවෙහි දැක්වේ. එහි 0.10 මෙතන 0.10 මගින් දැක්වෙන්නේ 0ට වඩා වැඩි හා 10ට වඩා අඩු හෝ සමාන ස්කන්ධ ප්‍රාන්තරය වන අතර අනෙක් ප්‍රාන්තර මගින්ද ඒ පරිද්දෙන්ම දැක්වේ. බලන්නකෝ. බඩුමලු වල ස්කන්ධයන් මේ පිළිවෙලින් දීලා තියෙනවා. මලු ගණන. ඒ කියන්නේ මෙතන බලන්නකෝ 10.10 ඒ අතර තියෙන ඒවා දෙකක් තියෙනවා. 10යි 20යි 5ක් තියෙනවා. 20යි 30යි ඒවා 7ක් තියෙනවා. ඔන්න ඔහොම අනාදි වශයෙන් තමයි මේ දීලා තියෙන්නේ. එතකොට බලන්නකෝ පළවෙනි ප්‍රශ්නේ මේ දීලා අහලා තියෙනවා. දී ඇති තොරතුරු වලට අනුව බඩු මල්ලක මධ්‍යන්න ස්කන්ධය සොයන්න. අර විදිහටම අපි බලන්න. මෙතනදී වාට ක්‍රම දෙකකට ගානක් හදන්න පුළුවන්. මම මෙතනදී හදලා තියෙන්නේ පළවෙනි ක්‍රමය. මම අර fx ක්‍රමයෙන්මයි හදලා තියෙන්නේ. අනිත් විදිහට ඔයාලට කරන්න පුළුවන්. මෙතනදී බලන්න. මෙතනදී දීලා තියෙනවා මේ අගයන් දෙක දීලා තියෙනවා. සංඛ්‍යාතය දීලා තියෙනවා. මේ පන්ති ප්‍රාන්තරයේ මේ විදිහට තියෙනවා. මධ්‍ය අගය ගන්නෙ මේ දෙක අතර මැද අගය. මේ තීරු වෙනස් වුණයි කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරියට ගාන හදන්නයි ඕනේ. මෙතන මධ්‍ය අගය 5යි 10යි 20යි අතර 15යි 20යි 30යි අතර 25යි 30යි 40යි අතර 35යි 40යි 50යි අතර 45යි 50යි 60යි අතර 55යි 60යි 70යි අතර 65යි. දැන් සංඛ්‍යාතයේ මධ්‍යගින් වැඩි කරනවා. 2 5න් ගුණ කරාම 10 5 15න් ගුණ කරාම 75යි 7 25න් ගුණ කරාම 175යි 9 35න් ගුණ කරාම 315යි 8 45න් ගුණ කරාම 360යි 6 55න් ගුණ කරාම 230යි 3 65න් ගුණ කරාම 195යි. f වල අගයන් එකතු කරාම 40යි fx වල අගයන් එකතු කරාම 1460යි. ඊට පස්සේ මධ්‍යන්නේ හොයන්න ඕනේ. එතකොට සිග්මා fx බෙදීම සිග්මා f වෙනවා. ඒතර මධ්‍යන්නේ ස්කන්ධය වෙන්නේ සිග්මා fx බෙදීම සිග්මා f වෙනවා. සිග්මා fx 1460යි සිග්මා f 40යි. 1460 40න් බෙදුවම 36.5 කිලෝග්‍රෑම් වෙනවා.
මෙතන දෙවෙනි ප්‍රශ්නේ වගේ අහනවා ඉහත නියැදිය ලබාගෙන ඇත්තේ බඩුමලු 200ක තොගයකින් නම් ඒ බඩුමලු තොගේ මුළු ස්කන්ධය නිමානය කරන්න. හරි. බලන්නකො. බඩුමලු 200ක ස්කන්ධය. එක බඩුමල්ලක ස්කන්ධය කිලෝග්‍රෑම් 36.5යි. එහෙනම් බඩුමලු 200ක ස්කන්ධය බලන්න මේක වැඩි කරන්න ඕනේ 200න්. එතකොට 100ක් නිසා. එතකොට පිළිතුර විදිහට එනවා 7300යි කිලෝග්‍රෑම් කියලා. හරි. බලන්න තුන්වෙනි ප්‍රශ්නේ. ලොරියකට පැටවිය හැකි උපරිම ස්කන්ධය. ලොරියකට දාන්න පුළුවන් උපරිම ස්කන්ධය කිලෝග්‍රෑම් 1500ක් බව දී ඇතනම් පටවන්න පුළුවන් උපරිම බර ප්‍රමාණය 1500ක් කියලා දීලා තියෙනවා නම් ඉහත බඩුමලු 40 ලොරියට පැටවිය නොහැකි අවස්ථාද තිබිය හැකි බව පෙන්වන්න. අන්න. මෙතන බඩුමලු 40යිනේ තියෙන්නේ. අන්නේ 40 පැටවන්න බැරි අවස්ථා තියෙන පුළුවන්ද කියලා අහනවා. ඔව්. වෙන්න පුළුවන්. බලන්න මෙතන මේ බඩුමලු දෙකේ වැඩිම බර තියෙන පුළුවන් කීයද? 10. මේ බඩුමලු පහේ වැඩිම මේ බඩුමලු පහම කිලෝ 20ක් වෙන්න පුළුවන් නේද? මේ බඩුමලු 7ම කිලෝ 30ක් වෙන්න පුළුවන්. මම මේ උපරිමගේ ගන්නෙ. මේ දෙක අතර වෙන්න පුළුවන්. මේ බඩුමල්ල එකක් සමහරට 21ක් වෙන්නත් පුළුවන්. නමුත් මම වැඩි මගේ අරන් බලන්නේ. මේ බඩුමලු 7ම කිලෝ 30 වෙන්න පුළුවන්. මේ බඩුමලු 9ම කිලෝ 40 වෙන්නත් පුළුවන්. මේ බඩුමලු 8ම කිලෝ 50 වෙන්න පුළුවන්. මේ බඩුමලු 6ම කිලෝ 60 වෙන්න පුළුවන්. මේ බඩුමලු 3ම 70 වෙන්න පුළුවන්. ඔන්න ඔය අවස්ථා තියෙන්න පුළුවන්. මේ බලන්න. ඔය අවස්ථා තියෙන්න පුළුවන්. මලු 40යි උපරිම බර මං කිව්වා 10 ගානේ දෙකක් තියෙන්න පුළුවන්. 20 ගානේ 5ක් තියෙන්න පුළුවන්. 30 ගානේ 7 උපරිම ගාන, 40 ගානේ 9යි, 50 ගානේ 8යි, 60 ගානේ 6යි, 70 ගානේ 3යි. මේ ගුණ කරලා පස්සේ ඔක්කොම ටික එකතු කරලා පස්සේ කිලෝ 1660ක් එනවා කිලෝග්‍රෑම්. මම ඒ උපරිමගේ කිව්වේ. ඒ අගේ තියෙන්නත් පුළුවන් නේ. තිබ්බොත් බැරි වෙලාවත් මේ ඔක්කොම ටික පටවන්න බෑ. එහෙනම් එහෙම වෙන්න බැරි අවස්ථා තියෙන්න පුළුවන්. මේ මලු 40ම දාන්න බැරි අවස්ථා තියෙන්න පුළුවන්. ඒ නිසා ඔයා කියන්න ඕනේ එහෙම අවස්ථා තියෙන්න පුළුවන් කියලා. එබැවින් මලු 40ම පැටවිය නොහැකි අවස්ථා තිබිය හැක කියලා කියන්න පුළුවන්. හරි. මං හිතනවා මේ සංඛ්‍යා ව්‍යාප්ති කියන පාඩම ගැන ඔයාලට අදහසක් ලැබෙන්නේ නැති කියලා. මොනවා හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් මගෙන් අහන්න පුළුවන්. එහෙනම් අදට පාඩම නවත්තන්නම්. එහෙනම් ආයෙ දවසක මේ වගේම ලස්සන වීඩියෝ එකක් අරගෙන ආපහු එන්නම්. හරි. එතෙක් ඔයාලට සුබ දවසක්.